23 වෙනි සිකුරාදා සෑම සිකුරාදා දිනයකම පැවැත්වෙන සූත්‍ර අධ්‍යයන පන්තිය ආරම්භ වෙන්නේ. අපි එංගලන්තයේ තේම්ස් බෞද්ධ විහාරයේදී ආරම්භ කරන ලද මේ සූත්‍ර අධ්‍යයන පන්තිය දැන් ශ්‍රී ලංකාවේ සිට මෙහෙවන පන්තියක් හැටියට සෑම සිකුරාදා දිනයකම එංගලන්තයේ වේලාවෙන් පස්වරු 2:30ටත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7ටත් ආරම්භ කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි සූත්‍රය අධ්‍යයනය කිරීමේ කටයුතු සඳහා සම්බන්ධ වෙමු. මේ කැමරාවක් ඔන් වෙලා තියෙනවා. එක කැමරාවක් ඒක ඔෆ් කරමුද? ස්ක්‍රීන් එක පේනවද? එහෙමයි ස්වාමීනි. පේනවා. හරි. අපි එදා කතා කළා මේ සල්ලේක සූත්‍රය පිළිබඳව. මොකද මේ සූත්‍රය ගැන අපි කතා කරන්න හේතුව අපි න්‍යායාත්මකව කතා කරන හුඟක් දේවල් ධර්මයේ සම්බන්ධයෙන් ඒවා ප්‍රායෝගිකත්වයට පත් කරන තැනක් හැටියට සල්ලේක සූත්‍රයේදී 44 ආකාරයකට අපේ මනස මෙහෙවීම සම්බන්ධයෙන් ඉගැන්වීම් කරනවා. එතකොට අනික් අයට හිංසා කිරීම කියන තැන ඉඳන් අනික් අය සතුන් ඝාතනය කිරීම කියන ඒ වගේ තැනක ඉඳන්ම ප්‍රඥාව දියුණු වෙන තැන දක්වාම කෙරෙන ප්‍රායෝගික හඳුනා ගැනීමක් අභ්‍යාසයක් අධ්‍යයනයක් වගේම අභ්‍යාසයක් හැටියට තමයි මේ සූත්‍රය දිගින් දිගටම කරුණු දක්වන්නේ. ඊ타ත්ම පිළිවෙලට ඒ දස අකුසල් වලින් වෙන් වෙලා ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම කියන දේවල් වලට මූලිකත්වයේ දෙමින් ඒ වගේම අහිතකර මානසික අවගුණයන් දුරු කරමින් කොහොමද හිත වඩාත් සංසුන් කරගන්නේ, නිවැරදි කරගන්නේ, නිරවුල් කරගන්නේ කියන එක පිළිබඳව කරුණු 44ක් හැටියට අපි සාකච්ඡා කළා මීට පෙර අධ්‍යයනයන් වලදී. ඒතර ඒ නිසා ඒව නැවත අපි මුකුත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සූත්‍රය හරීම වැදගත්. මොකද අපිට අපේ සිත් පිරිසුදු කරගන්නට, නිරවුල් කරගන්නට යම් කිසි කෙනෙක් අපේක්ෂා කරනවා නම් ඒ කෙනෙකුට මේ එකක් ගානේ බවුන් වඩන්න භාවනා කරන්න පුළුවන්. කියන්නේ Taman භාවනා අභ්‍යාසවල යෙදෙන අවස්ථාවකදී මේ කරුණු එකින් එක අරගෙන අපිට සාකච්ඡා කරන්න, කියන්නේ හිතන්න, සිත මෙහෙවන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒ නිසා ඒක අපිට ටිකින් ටික අපේ සිත්වල තියෙන දෝෂ සහගත තත්වයන් ඉවත් කරගන්නට මාර්ගයක් හැටියට සැලකෙනවා. සිතක මේ පවිත්‍රත්වය, පියුරිෆිකේෂන් එක සඳහා අපිට උපකාරක මාර්ගයක් හැටියට සල්ලේක සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඒවා කෙනෙක් ලියලා තියාගෙන හෝ අපිට එකින් එක මතක් කරලා සිහි කරලා බලන්න පුළුවන් නම් අපිට මම කොතනද ඉන්නේ, කොයිතරම් ප්‍රමාණයකටද මේ සල්ලේක කිරීම කරලා තියනවද කියන එක අපිට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒකට ඔක්කොම අපිට එකපාරටම ඔක්කොම අයින් කරලා පිරිසිදු වෙන්න පුළුවන් කියන අර්ථයෙන් නෙමෙයි. නමුත් යම් ප්‍රමාණයකට අපිට කාලයෙන් කාලයට තමාගේ සිත දෙසට හැරිලා
මේ කියන දෝෂ තහගත තත්ත්වයන් මා ළඟ තියෙන්නේ කොයි ප්‍රමාණයකටද ඒවා මට ඉවත් කරගන්න මෙතෙක් කල් ලැබිලා තියෙන්නේ කවර ප්‍රමාණයකටද මගේ උත්සාහය වෙන්න ඕනේ කොයි ප්‍රමාණයටද කියලා අපිට හිතන්න පුළුවන් නම් මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා අපේ සිත් පිරිසුදු කරගන්නට. ඒ පිරිසුදු කරගන්නවා කියන එකේ තේරුම තමන්ම සහනයට සුවයට පත් වෙනවා කියන එකනේ. අපි දැන් සරල උදාහරණයක් ගත්තොත් එහෙම අන්‍යයන් ක්‍රෝධ කරන සුළුයි මම ක්‍රෝධ කරන්නේ නැහැ කියන කන්සෙප්ට් එකම ගත්තොත් අපි එතකොට අපේ සිතේ අනික් අය කෙරෙහි තරහක් වෛරයක් ගොඩනගෙනවා නම් එතකොට එසේ වෙන තත්වයෙන් මං කොයිතරම් දුරට මිදිලා තියනවද කියන එක තමන් හොයලා බලලා පරීක්ෂා කරලා බලද්දි ඒක වැඩි නම් ඒක සතුටු වෙන හොඳ මට්ටමේ තියෙනවා නම් තමන් නමුත් ඒ ක්‍රෝධ කිරිල්ල සම්බන්ධයෙන් තමන් දුර්වල තත්වයක නම් ඉන්නේ ඒ සම්බන්ධයෙන් තමන්ට කිසියම් අභ්‍යාසයන් කරන්න පුළුවන් ඒ තත්ත්වය තවදුරටත් අඩු කර ගැනීම සඳහා. ඒතර මේ විදිහට එක එක අංග පිළිබඳව අපේ සිත්වල තියෙන භාවිතාවන් පිළිබඳව අපිට හිතලා කල්පනා කරලා ඒවා තමන්ගේ කරගන්නට ඒ කියන්නේ ඒ කියන වටිනාකම් තමන්ට හිමි කරගන්න උත්සාහයක් ගන්න පුළුවන්. එතකොට එසේ කිරීම යම් කෙනෙකුට ලොකු සහනයක් සුවයක් ලැබෙන කරුණක් බවට පත් වෙනවා. ඒ කරුණු පිළිබඳව තමයි අපි එදා කතා කළේ ඒවා ඉෆේස්මන්ට් හැටියට සල්ලේකයන් හැටියට නැත්නම් දුරු කිරීම හැටියට විදිහට තමයි එදා කතා කළේ. අද දැන් ඒක තවත් ආකාරයකට මේ විදිහට කරුණු කීපයක් ඔස්සේම අංශ කීපයක් ඔස්සේම මේ කාරණේ සිද්ධ වෙන හැටි මේ සූත්‍රයේදී කතා කරනවා. The arising of thought. Chunda, I say that even the arising of a thought concerned with salutary things and ideas is of great importance, not to speak of bodily acts and words conforming to such thought. Therefore, Chunda, the thought should be produced, others will be harmful, we shall not be harmful here. එතකොට මේ විදිහට 44ටම ඒක අදාළයි. අපි නැවත කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතෙන්දී තව ක්‍රමයක් දැන් ඉස්සෙල්ලා කතා කළේ අපි ඉෆේස්මන්ට් හැටියට සල්ලේ කියන්නේ නැත්නම් දුරු කිරීම හැටියටනේ. දැන් මෙතෙන්දී ඊළඟ කාරණේ හැටියට කතා කරනවා arising of thoughts කියලා. එතකොට නම් මේක ඊට කලින් අපි පාලි වාක්‍යයත් අපි කතා කරලා ඉමු. චිත්තුප්පාදම්පි කෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. කෝපන වාදෝ කායේන වාචාය අනුවීදියනාසු තස්මාතිහ චුන්ද පරේ විහිංසකා භවිස්සanti මයමෙත්ත අවිහිංසකා භවිස්සාමාති චිත්තං උපාදේ තබ්බං පරේ පානාතිපාති භවිස්සanti මයමෙත්ත පානාතිපාතා පටිවිරතා භවිස්සාමාති චිත්තං උපාදේ තබ්බං පරේ සන්දිට්ඨි පරාමාසී ආදානග්‍රාහි දුප්පටි නිස්සග්ගී භවිස්සanti මයමෙත්ත අසන්දිට්ඨි පරාමාසී ආදානග්‍රාහි සුප්පටි නිස්සග්ගී භවිස්සාමේති චිත්තං උපාදේ තබ්බං. එතකොට මේ විදිහට මේ දෙවෙනි අවස්ථාව දෙවෙනි ක්‍රමයේ හැටියට arising of thoughts. එතකොට සිතක මේ සිතුවිලි උත්පාදනය කර ගැනීම මේ 44ම සම්බන්ධයෙන් ඒවට අදාළ සිතුවිලි උත්පාදනය කර ගැනීම හැටියට තමයි දෙවෙනි ක්‍රමයේ දෙවෙනි අවස්ථාව හැටියට සල්ලේක සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. ඒතර ඉස්සෙල්ලා දුරු කිරීම හැටියට තියෙන 44 දැක්කුවා. ඊට පස්සේ දැන් මේවට අදාළ හැම එකටම අදාළ චෛතසිකයක් සිතුවිල්ලක් තියෙනවානේ. එතකොට ඒ සිතුවිල්ල එකින් එකට මතු කර ගැනීමේ ක්‍රමවේදය හැටියට තමයි මෙතෙන්දී භාවිතා කරන්නේ. එතකොට අපිට ගොඩාක් වැඩ තියෙනවා එතකොට. ඒ කියන්නේ මේ එකක් ගානේ අපිට මේ 44ම අපි එක තැනක තියාගෙන කොලයක ලියාගෙන
මේ භාවිතා කරනවාම නොයි අපිට ඒ 44ට 44 අපි ඉස්සෙල්ලා ඉගෙනගෙන මේ 44 ස්වභාවය මෙන්න මෙහෙම ඒවා තියෙනවා කියලා මේකේ අපි ඉස්සෙල්ලා දැන හඳුනාගෙන තිබුණාම ඒවයින් එකක් අප තුල මතුවෙද්දී අපිට මතක් වෙනවා මම මේ ක්‍රෝධ කිරීමක් මම මේ ඊර්ෂ්‍යා කිරීමක් කියලා අපිට මතක් වෙනවා. ඒ මතක් වුණාම අනික් අය නම් එහෙම තමයි මම එහෙම නොකරන කෙනෙක් කියන සිතුවිල්ල උත්පාදනය කර ගැනීමේ ක්‍රමවේදය හැටියට තමයි මේ දෙවෙනි අවස්ථාව දක්වන්නේ. ඉතින් මේක ඇත්තටම හරිම ලස්සන හොඳ වටිනා ක්‍රමයක් ඒක. දැන් අපි මේ 44 කලින් ඇහිලා තියෙන්න ඕනේ, දැකලා තියෙන්න ඕනේ, හඳුනාගෙන තියෙන්න ඕනේ. ඒතර එහෙම තියෙනකොට අපි ඒවයින් කවර හෝ එකක් දැන් මම බොරුවක් කියනකොට මම එහෙම නැත්තම් තව කෙනෙක්ගේ දෙයක් කතා කරනකොට මේකෙන් ඒ අයගේ සිත් රිදීමක් ඇති වෙලා ඒ අය අතර කිසියම් ආරවුලක් මතුවෙන්න පුළුවන්ද අපි කේලම් කියනවා කියලා කියන්නේ. ඒතර මම මේ කියන දේ නිසා ඒ දෙගොල්ලෝ අතර කිසියම් නොහොඳ නෝක්කඩුවක් ඇති වෙන්න ඉඩ කඩ තියනවාද කියන එක අපිට සලකන්න පුළුවන් සලකන්න වෙනවනේ එතකොට. ඒතර වචනයක් ගානේ අපි කිසියම් මේ සැලකිලිමත් බවක් සිහියෙන් යුක්ත බවක් මේ ක්‍රියාත්මක කරන්න මේ ක්‍රමවේදයේදී පෙළඹෙනවා. ඒතර ඒ අනුව අපි මේ 44 ඉගෙනගෙන තියෙනවා නම් දැනගෙන තියෙනවා නම් ඒකෙන් කවර හෝ එකක් වැරදි විදිහට භාවිතා වෙනවා නම් මා තුල අනික් අය නම් එහෙම තමයි මම එහෙම වෙන්න හොඳ නැහැ මම එහෙම වෙන්නේ නැහැ කියන සල්ලේකය අපි රයිසින් තෝට් එකක් හැටියට එතෙන්දී මගේ සිත තුළ මෙහෙම ඇති කරගන්න ඕනේ කියන අදහස අපි මතු කරගෙන සිතුවිලි වශයෙන් අපි මතක් කරගන්නවා. එතකොට මේක හරිම ලස්සන හොඳ භාවිතාවක්. එතකොට ඒ සෑම තෝට් එකක් සම්බන්ධයෙන් අර 44ම සම්බන්ධයෙන් කවර හෝ තැනක දෝෂයක් වැරද්දක් සිද්ධ වෙද්දී මට සිහිපත් වෙනවා මගෙන් මෙහෙම එක වෙන්නේ නැහැ මේ වැරද්ද මගෙන් වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ විදිහට කරන ක්‍රමවේදයක් හැටියට තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේක ඇත්තටම ගත්තාම මේ නිරන්තර භාවනාවක් හැටියට. ඒ කියන්නේ හැම විටම මේ අපි අවදියෙන් ඉන්න මුළු සම්පූර්ණ පැය ගාන තුලදීම අපි එක්තරා භාවනාවක යෙදෙමින් ඉඳීමක් හැටියට තමයි මේක මෙතනදී සිද්ධ වෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ අපි මේ සඳහා වෙනම කාලයක් ගන්නවා කියන එක නෙමෙයි. දැන් අපේ හිතට සිතුවිල්ලක් ඇවිල්ලා ඒ සිතුවිල්ලට අදාළ ඊළඟ සිතුවිල්ල එන්න තප්පරයක්වත් ගත වෙන්නේ නැහැනේ. ඒ නිසා මේක මේ හිත ඉන්නවා අපි හුඟක් මේකට කාලය වැය කරනවා අපිට වෙන වැඩ තියෙනවා මේ පමණක් නෙමෙයි කරන්න තියෙන කියන අදහසක් කෙනෙකුට එන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතෙන්දී ක්ෂණයෙන් බොහෝම කෙටි කාලයකින් තප්පරෙන් 10න් පංගුවටත් වඩා අඩු කාලයකදී මේක ඇවිල්ලා මේ තෝට් එක ඇවිල්ලා ඒ තෝට් එකට අදාළ වූ නිවැරදි තෝට් එක අරගෙන ඒක මේ ඉපේස් කරන්න අයින් කරන්න පුළුවන්කම ඇති වෙනවා මේ රයිසින් තෝට් කියන ක්‍රමයට පුරුදු වීම නිසා. ඒතර බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේක ක්‍රමවේදයක් හැටියට හිතකට පුරුදු කරගන්නටයි කියලා. ඒතර මේක 44 පිළිබඳවම අදාළ වෙනවා. ඒ කොතෙන්දී හෝ එහෙම දෙයක් වෙද්දිම අපිට ඒක සිහි ගන්න වෙනවා නම් මම එහෙම කරන කෙනෙක් නෙමෙයි මගෙන් එහෙම වෙන්නේ නැහැ කියන එක සිතුවිල්ලක් මතු කර ගැනීම චිත්තුප්පාද කියන අර්ථයෙන්. ඒතර චිත්තුප්පාදයක් arising of thought කියන එක. එතකොට එහෙම චිත්තුප්පාදයන් කරගන්න පුළුවන් නම් ඒතර තමාගේ සිතේ අර දෝෂ සහගත වැරදි සහගත ඒවට ඉඩක් හම්බෙන්නේ නැහැ. ඒක එද්දීම ඇති වෙද්දීම ඊට අදාළ වූ චිත්තුප්පාදයක් කරගන්නවා තමයි. ඒතර මේ ක්‍රමේ හරිම වටිනා ක්‍රමයක් හැටියට බුදු පියාණන් වහන්සේ අපට මේ සූත්‍රයේදී පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒක අපි අභ්‍යාස කරන්න පුරුදු වුණොත් નિરાයාසයෙන්ම අපිට එනවා ඒක හැම වෙලේම. මුලින් අපිට ටිකක් ඕනකමින් පුරුදු වෙන්න විතරයි තියෙන්නේ එහෙම කරන්න. එහෙම කරලා පුරුදු වෙනකොට ඒක નિરાයාසයෙන්ම හිතට එන්න පටන් ගන්නවා.
නෑ අනික් අය නම් එහෙම තමයි. උනට මම එහෙම කරන්නේ නැහැ කියන තෝට් එකක් අපේ හිත වලට එන්න පටන් ගන්නවා. මේ සල්ලේක මේ හැම එකක් පාසාම එහෙමයි. අනික් අය නම් එක එක්කෙනාට හිංසා කරනවා තමයි. මම එහෙම හිංසා කරන්නේ නැහැ. අනික් අය සතුන් ඝාතනය කරනවා මම එහෙම සතුන් ඝාතනය කරන කෙනෙක් නෙමෙයි කියලා ওই විදිහට එන එක දිගට එන 44 සම්බන්ධයෙන්ම එන thoughts ඇති කර ගැනීම සම්බන්ධයෙන් තමයි මෙතෙන්දි පැහැදිලි කරන්නේ. ඒතර මේක නිරන්තර භාවනාවක් හැටියට කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. Avoidance. Suppose Chunda, there were an uneven road and another even road by which to avoid it. And suppose there were an uneven ford and another even ford by which to avoid. So too, a person given to harmfulness has non-harming by which to avoid it. Seyatapi chunda visamo maggo assa tassa අඤ්ඤෝ සමෝ මග්ගෝ පරික්කමනාය සයතා වා පනචුන්ද විසමන් තිත්තං අස්ස තස්ස අඤ්ඤං සමං තිත්තං පරික්කමනාය ඒව මේව කෝ චුන්ද විහිංසකස්ස පුරිස පුග්ගලස්ස අවිහිංසා හෝති පරික්කමනාය පානාති පාතිස්ස පුරිස පුග්ගලස්ස පානාති පාතා වේරමණී හෝති පරික්කමනාය අදින්නා දායිස්ස පුරිස පුද්ගලස්ස අදින්නාදානා වේරමණී හෝති පරික්කමනාය. ඔය විදිහට 44ම මියනවා. ඒතර මෙතෙන්දී තව ක්‍රමයක් දක්වනවා බුදු පියාණන් වහන්සේ චුන්දහාඳුරු අමතලා මේ චුන්දහාඳුරු කියන්නේ සරියුත් හාමුදුරුවන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේ මහා චුන්ද හාමුදුරුව හුඟක් තැන්වල චුන්දහාරුවන් එක්ක කරපු සාකච්ඡා දේශනා පිළිබඳව සූත්‍රවල සඳහන් වෙනවා. දැන් බුදු පියාණන් වහන්සේලා ගිලන් වූ අවස්ථාවේදී මහා චුන්දත්තේර බොජ්ජංගේ එහෙම තියෙන්නේ ඒ චුන්දහාඳුරුත් එක්ක. එතකොට මේ චුන්දහාඳුරුව නිතර බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා යම් යම් ගැඹුරු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම පිළිබඳව සූත්‍ර රාශියක්ම තියෙනවා. සරියුත් හාමුදුරන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේනෝ. එතකොට චුන්දහාරුව අමතලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා there were an uneven road another even road by which to avoid. එතකොට යම් කෙනෙක් යම් ගමනක් යද්දී විසම පාරක් තියෙනවා ඒ සමගම සම වූ පාරකුත් තියෙනවා හොඳට සකස් වෙලා තියෙන පහසුවෙන් යා හැකි පාරකුත් තියෙනවා. එතකොට යම් කෙනෙක් අර විසම පාර එහෙම ගල් ගොඩවල් තියෙන කැඩිච්ච දුර්ග මාර්ග සහිත අහිතකර පාරක් තියෙනවා නම් ඒ පාර මග ඇරලා පහසුවෙන් සුවයෙන් හොඳින් පහසුකම් ඇතුව යන්න තියෙන පාර යම් කිසි කෙනෙක් තෝරාගන්නේ අන්න ඒ වගේ. ඒ වගේම යම් කිසි කෙනෙක් යම් තොටුපළක් හරි සැඩ පහරවල් ඇති එහෙම නැත්නම් අහිතකර සත්තු ඉන්න යම් තොටුපළක් තියෙනවා නම් ඒ තොටුපළ වෙනුවට බොහොම පහසුවෙන් ඒගොඩ විය හැකි පහසු තොටුපළක් තියෙනවා නම් ඒ තොටුපළ තෝරා ගන්නවා වගේ. ඒතර මේ විදිහේ උදාහරණයකින් බුදු පියාණන් වහන්සේ දක්වනවා විසම පාරක් වෙනුවට සම පහසු පාරක් තෝරා ගන්නවා වගේ අහිතකර තොටුපළක් වෙනුවට බොහොම පහසුවෙන් ඒගොඩ විය හැකි තොටුපළක් තෝරා ගන්නවා වගේ යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය හා සම්බන්ධ වෙන මේ කරුණු 44දී යම් කෙනෙක් ඒ අහිතකර කරුණු 44 වෙනුවට හිතකර වූ කරුණු 44ක් භාවිතා කරනවා නම් ඒ තැනැත්තාට ඇතිවිය හැකි දුක්ඛ දෝමනස්යන් වෙහෙස අපහසුතා කරදර පීඩා නොඑක් විදිහේ व्यसन බාධක ඒ සියල්ල දුරු කර ගන්නට අවස්ථාවක් ලැබෙනවා කියන එක. එතකොට එයා තීරණය කරන්න ඕනේ මම යන්නේ විසම පාරේද සම පාරේද නැත්නම් අහිතකර තොටුපළෙන්ද හිතකර තොටුපළෙන්ද. එතකොට මේකේ යෑම නිසා ඇතිවිය හැකි මේ ආදීනව මොනවද?
දැන් අපි අර නිතරම කරුණු තුනක් බලනවානේ අස්සාද ආදීනව නිස්සරණ කියලා. එතකොට මේකේ ලැබෙන ප්‍රොෆිට්ස් එහෙම නැත්නම් වටිනාකම් ප්‍රතිලාභ මොනවද? ඒ වගේ මේකේ තියෙන හානි ඩ්‍රෝබැක්ස් මොනවා හරි දෝෂසහගත ඒවා තියෙනවද? ඊළඟට එහෙම ඒ තියෙන එකට අනුව අහිතකර දෝෂසහගත එකෙන් වළකින එක අවොයිඩ් කරන එක. එතකොට ඒක එකෙන් මිදෙනවා අයින් වෙනවා නිස්සරණය වෙනවා. එතන මෙහෙම ක්‍රමයක් දහමේ කියා දීලා තියෙන්නේ. එතකොට ඒ අනුව අපි යම් කිසිවක් මේ 44න් කවර හෝ දෙයක් අපිට අදාළ වෙන තැනදී අපි ඒකේ අහිතකර පැත්ත කල්පනා කරලා මේ අහිතකර එක වෙනුවට නිවැරදි දේ හොඳ දේ පහසු දේ මම භාවිතා කරන්න ඕනේ කියන ක්‍රමය තෝරා ගන්න ඕන ක්‍රමවේදයක් හැටියට. දැන් මුලින්ම සල්ලේක කිරීමක් හැටියට දුරු කිරීමක් හැටියට ගත්තා. ඊළඟට සිතුවිලි උත්පාදනය කිරීමක් හැටියට ඒ කරුණු සම්බන්ධයෙන් සිතුවිලි උපදවා ගැනීම කියන කාරණේ හැටියට කතා කළා. දැන් ඊළඟට මේ අවොයිඩන්ස් එකක් හැටියට එහෙම නැත්නම් ඒව දුරු කිරීමක් හැටියට එතකොට ඒ විදිහට මේ ඒක පරිවර්ජනය කිරීමක් පරික්‍රමනාය එහෙම නැත්නම් පරිවර්ජනය කරනවා ඉවත් කරනවා ඒක මග හරිනවා කියන අර්ථයෙන් ඒ විදිහට තමන්ට අහිත කර විය හැකි බාධා විය හැකි ක්‍රමයක් හැටියට සලකලා මේන් දුරු වීම සම්බන්ධයෙන් මේ 44ම සම්බන්ධයෙන් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ තවත් ක්‍රමවේදයක් හැටියට. ඔබ මුකුත් කියනවා නම් එහෙම කියන්න කතා කරන්න පුළුවන් නේ. The way upward, Chunda, as all unsalutary states lead downward and all salutary states lead upward, even so Chunda, a person given to harmfulness has harmlessness to lead him upward. එතකොට තවත් ක්‍රමයක් හැටියට මේ උඩට එසවීම එහෙම නැත්නම් ඒකේ පාලි එක කියලා ඉන්නම් මං සේයතාපි චුන්ද යේකේචි අකුසලා ධම්මා සබ්බේතේ අදෝ භාගංගමනීයා යේකේචි කුසලා ධම්මා සබ්බේතේ උපරිභාගංගමනීයා ඒව මේව කෝ චුන්ද විහිංසකස්ස පුරිස පුද්ගලස්ස අවිහිංසා හෝති උපරිභාගාය පානාති පාතිස්ස පුරිස පුද්ගලස්ස පානාති පාතා වේරමණී හෝති උපරිභාගාය කියලා මේ විදිහට දැන් 44ම සම්බන්ධයෙන් තවත් ක්‍රමවේදයක් දක්වනවා සල්ලේක සූත්‍රයේදී මේ උපරිභාවයට පත්වීම අදෝ භාගී වෙන්නේ නැතුව උපරිභාගයට පත් කිරීම සම්බන්ධයෙන් as all unsalutary states lead downwards and all salutary states lead upward මේ අසත් ධර්ම අහිතකර පාපී දේවල් පහලට අදෝභාගීය වෙනවා එහෙම නැත්නම් දෝෂ සහගත දේවල් අහිතකර දේවල් පහලට ගමන් කිරීමක් බවට පත් වෙනවා ඒවයින් මිදීම ඒවයින් ඉවත් වීම ඉහළට යෑමක් උසස් තත්වයකට ගමන් කිරීමක් හැටියට සැලකෙනවා. ඒතර ඒ විදිහට තමන් උඩට යෑමක් සම්බන්ධයෙන් මතුවීමක් සම්බන්ධයෙන් ඉහළට යෑමක් සම්බන්ධයෙන් කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් මේ 44ම භාවිතා කරලා අනිකයට හිංසා කළොත් මම පහලට යන දුර්වල වෙන හානි කර කෙනෙක් බවට පත් වෙනවා. ඒ වෙනුවට හිංසාව මම ඉවත් කර කළොත් එහෙම ඒ වෙනුවට මෛත්‍රිය වඩන කෙනෙක් බවට පත් වුණොත් එහෙම මම උසස් තත්වයකට පත් වෙනවා කියන අදහසින් ඒ දෝෂ සහගත 44ම ඉවත් කරලා ඒ වෙනුවට ඊට ප්‍රතිපක්ෂ වූ නිවැරදි දේවල් වැඩිම සම්බන්ධයෙන් අභ්‍යාසයක් අපිට කරන්න පුළුවන් කියන එක තමයි මෙතෙන්දි පැහැදිලි කරන්නේ. ඒ අකුසල දේවල් පහලට යන අදෝභාගීයයි
හොඳ දේවල් ධර්මානුකූල කුසල ධර්මයන් උපරිභාග වෙනවා කියන එකයි මෙතෙන්දි පැහැදිලි කරන්නේ. ඊළඟට quenching. Chunda, it is impossible that one who is himself sunk in the mire should pull out another who is sunk in the mire. But it is possible, Chunda, that one not sunk in the mire himself should pull out another who is sunk in the mire. It is not possible, Chunda, that one who is himself not restrained, not disciplined, and not quenched as to his passions should make others restrained and disciplined, should make them attain to the full quenching of passions. But it is possible, Chunda, that one who is himself restrained, disciplined, and fully quenched as to his passions should make others restrained and disciplined, should make them attain to the full quenching of passions. Even so, a passion given to harmfulness has harmlessness by which to attain to the full quenching. ඒක මම පාලිගත කියලා ඉන්නම්. සෝවත චුන්ද අත්තනා පලිපලිපන්නෝ පරං පලිපලිපන්නං උද්දරිස්සති නේතන් ටානං විජ්ජති. සෝවත චුන්ද අත්තනා අපලිපලිපන්නෝ පරං පලිපලිපන්නං උද්දරිස්සති ටානමේතං විජ්ජති. සෝවත චුන්ද අත්තනා අදන්තෝ අවිනීතෝ අපරිනිබ්බුතෝ පරං දමෙස්සති විනෙස්සති පරිනිබ්බා පෙස්සතිති නේතන් ටානං විජ්ජති. සෝවත චුන්ද අත්තනා දන්තෝ විනීතෝ පරිනිබ්බුතෝ පරං දමෙස්සති විනෙස්සති පරිනිබ්බා පෙස්සතිති ටානමේතං විජ්ජති. ඒවමේව කෝ චුන්ද විහිංසකස්ස පුරිස පුද්ගලස්ස විහිංසක අවිහිංසා හෝති පරිනිබ්බානාය. පානාතිපාතිස්ස පුරිස පුද්ගලස්ස පානාතිපාතා වේරමණී හෝති පරිනිබ්බානාය. ඔය විදිහට අර 44ටම අදාළ වෙනවා. ඊට පස්සේ එතකොට මඩෙහි එරිච්ච කෙනෙක් ඒකෙන් ගොඩ ගන්න නම් මඩෙහි එරුණු නොඑරිච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙම නැතුව අර තැනත්තා ගොඩ ගන්න හැකියාවක් වෙන්නේ නැහැ. ඒ නිසා තමන් වැරද්දෙන් ඉවත් වෙලා වැරද්දෙන් සංවර වෙලා හිටියොත් තමයි අනික් අයව ඒකෙන් ගොඩ ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියන එක. ඒතර මේ මඩ ගොහරුව කියන එක ධර්මානුකූලව විග්‍රහ වෙන්නේ යම් කිසි කෙනෙක් මේ උපාදාන කර ගැනීම සම්බන්ධයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා සම්බන්ධයෙන් උපාදාන කර ගැනීම තමයි මඩ ගොහරුවක් හැටියට ධර්මානුකූලව විග්‍රහ කරලා තියෙන්නේ. ඒ වගේම ඇස කන නාසය දිව ශරීරය කියන මේවායින් ගන්නා වැරදි ආකාරයේ දෝෂ සහගත ග්‍රහණයන් කියන ඒවා මේ සියල්ල මඩ ගොහරු හැටියට භාවිතා වෙන්නේ. එතකොට ඒ නිසා යම් කිසි කෙනෙක් මේ මඩ ගොහරුවේ එරිලා අපහසුවට වෙහෙසට පත් වෙනවා නම් ඒකෙන් මිදෙන්න ඒකෙන් අනිත් එක්කෙනා ගොඩ ගන්න තමන් ඒකෙන් මිදිලා ඉන්න ඕනේ. එහෙම ඒකෙන් වැළකුණු මිදුණු කෙනෙකුට පමණයි සංවරයට පත් වුණු කෙනෙකුටයි අනිත් එක්කෙනාව ඒකෙන් ගලව ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා මේ විදිහට මේ 44ම සම්බන්ධයෙන් කලින් අපි විස්තර කරපු කරුණු 44ම ආශ්‍රය කරගෙන ඒවයින් තමන් රෙස්ට්‍රේන් වෙලා ඒවයින් තමන් වැළකීලා ඊට පස්සේ අනික් අයවත් ඒකෙන් මුදවා ගැනීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් කෙනෙකුට ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්තරා විදිහක මේ සිත පිරිසුදු කර ගැනීමේ ක්‍රමවේදයක් හැටියට මේ 44ම සම්බන්ධයෙන් කලින් අපි කතා කරපු කරුණු 44ම සම්බන්ධයෙන් මේ විදිහට තමනුත් ඒකෙන් මිදිලා අනික් අයත් ගොඩ ගන්න ස්වභාවයෙන් යුක්තව අපි මේ 44ම භාවිතයට ගන්න ඕන කියන කාරණේ තමයි මෙතෙන්දී පැහැදිලි කරන්නේ. තමන් ඉස්සෙල්ලා ඒවයින් වැළකීලා ඒවයි සංවරයට පිහිටලා ඒකක් ගානේ අනික් අයවත් ඒකෙන් ගොඩ ගැනීමට හැකි වෙන ආකාරයෙන් තමා
ශක්තිමත් වීමේ ක්‍රමවේදය හැටියට තමයි දක්වලා තියෙන්නේ. Conclusion. ස්වාමීන් වහන්සේ ඔව්. මේ quenching එකට මොකක්ද ස්වාමීන් වහන්සේ සිංහල වචන? quenching එකට කියලා තියෙන්නේ දැන් අර මේ මඩෙන් මේ ගොඩ ගන්නවා කියන එකෙන් එහෙම නැත්නම් මේ මුදවා ගන්නවා කියන අර්ථය තමයි තියෙන්නේ. මුදවා ගන්නවා. මුදවා ගන්නවා කියන එක. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි. Conclusion. Thus, Chunda, I have shown to you the instruction on effacement. I have shown you the instruction on thoughts arising. I have shown you to the instruction on avoidance. I have shown you to the instruction on the way upward. I have shown to you the instruction on quenching. එතකොට මෙතන ආකාර පහක් බුදුහාඳුරුව මේ සල්ලේක සූත්‍රයේදී දේශනා කරනවා. එකක් ඉෆේස්මන්ට් එකක් හැටියට. එතකොට වැළකීමක් හැටියට, දුරු කිරීමක් වැළකීමක් හැටියට. ඊළඟට thought arising හැටියට මේට අදාළ වූ අහිතකර සිතුවිලි ඉවත් කරලා ඒ වෙනුවට හිතකර සිතුවිලි මතු කර ගැනීමේ ක්‍රමවේදයක් හැටියට. ඒ වගේම වැළකීමක් හැටියට අර විසම තැන් වලින් විසම පාර ඉවත් කරලා සම පාර තොර ගන්නවා වගේ මේ ඉවත් වීමක් දුරු කිරීමක් හැටියට ඒකෙන් වැළකීමක් හැටියට නිවැරදි එක තෝරා ගන්නවා කියන අර්ථයෙන්. එතකොට ඒ වගේ ඉහළට යන්න උසස් බවට පත් වෙන්න ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න අදාළ ක්‍රමවේදයක් හැටියට තමන් අනික් අයට වඩා ඉහළට යන්න කියන්නේ අනික් අයට කියන මානෙන් නෙමෙයි මෙතන. දැන් තම අනික් අය මේ දෝෂසහගත තත්ත්වයට පත් වෙමින් ඉන්න ලෝකයක තමන් ඊට වඩා උත්තීර්ණ වෙන්න, ඉතින් මිදෙන්න ගන්න ක්‍රමවේදයක් හැටියට. අනිත් එක තමන අනික් අයවත් මුදවා ගැනීම, තමන් ඒකෙන් වැළකීලා අනික් අයවත් මුදවා ගැනීම කියන ක්‍රමවේදය හැටියට කියන මේ පස් ආකාරයකින් මේක මේ කියපු කරුණු ටික මේ කරුණු 44 පස් ආකාරයකින් කෙනෙකුට භාවිතාවට ගන්න පුළුවන් කියලා. ඒතර දැන් මෙතන මම ඒකයි සඳහන් කළේ මේ සල්ලේක සූත්‍රය අපිට ගුරු කොට ගන්න ඉතාමත් වටිනා සූත්‍රයක්. බොහෝ හැම සූත්‍රයක්ම හොඳ වුණාට හොඳයි. නමුත් මෙතෙන්දී අපිට නිතර මේ අපේ සිත සකස් කර ගැනීමේදී භාවිතාවට ගත යුතු සූත්‍රයක් හැටියට සල්ලේක සූත්‍රය මම නිතරම දේශනාවලදී මතක් කරන එකක් ඒක. මොකද අපිට ඒක ප්‍රැක්ටිකලි භාවිතාවට ගන්න පුළුවන් ඒක. මොකද හැම තෝට් එකක් ගානෙම හැම එකක් ගානේ මේ 44 දිම අපිට ඒක නිතර අපි ටිකක් කල් ගියාම ආයෙත් ඒක බලලා ආයෙත් කාලයක් ගියාම ආයෙත් බලලා ඔහොම කාලයක් යද්දි මේක අපේ බවට පත් වෙනවා. මේ 44ම අපි දන්න හඳුනන දේවල් බවට පත් වෙනවා. එතකොට ඒවා කොයි වෙලේක හරි අපේ හිතට ආපු වෙලාවක අපිට අදාළ වෙච්ච වෙලාවේදී ඒක මේ වලකින්න මේ සුදුසු ක්‍රමවේදයක් මේ පහෙන් එක ක්‍රමයක් භාවිතා කරලා හෝ දෙකක් තුනක් හෝ පහම හෝ භාවිතා කරලා අපිට පුළුවන්කම ලැබෙනවා අර දෝෂසහගත වැරදි සහගතයකින් මිදෙන්න. ඒ නිසා හරිම ප්‍රායෝගිකව වටිනා සූත්‍රයක් හැටියට අපිට භාවිතා කරන්න පුළුවන් මේ සල්ලේක සූත්‍රය. What can be done for his disciples by a master who seeks their welfare and has compassion and pity on them? That I have done for you, Chunda. There are these roots of trees. There are empty places. Meditate, Chunda. Do not delay, lest you later regret it. This is my message to you. මේ පාඨය බොහෝ සූත්‍රවල සඳහන් වෙන පාඨයක්. ඒ මෙතන දැන් කියවෙන්නේ මේ ශ්‍රාවකයන් කෙරෙහි හිත ඇති ශාස්ත්‍රූවරයෙක් හැටියට ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන්ගේ යහපත පිණිස කළ යුතු සියල්ල කිය යුතු සියල්ල මා කියලා තියෙනවා. ඒ නිසා මේ බොහෝ මේ වෘක්ෂ මූලයන් තියෙනවා.
ගස් සෙවණවල් තියෙනවා. ඒ වගේම නිදහස් ස්ථාන තියෙනවා, විවේකී ස්ථාන තියෙනවා. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා. පසුතැවිල්ලට හේතු විය හැකි දේවල් වල යෙදෙන්න එපා. මේ මගේ පණිවිඩයයි ඒක භාවිතාවට ගන්න කියන කාරණේ තමයි මෙතෙන්දි දේශනා කරලා තියෙන්නේ. තවත් සූත්‍රවල මේ කාරණේ දැක්වලා තියෙනවා, සඳහන් වෙලා තියෙනවා. ඒක හරි වටිනා යෙදුමක්. මේ ශ්‍රාවකයන්ට හිත ඇති ශාස්ත්‍රවරයෙකු විසින් ඔබට කියා දිය යුතු සියල්ල ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් දයාවෙන් යුක්තව කියා දීලා තියෙනවා. මේ ගස් සෙවණවල්, විවේක ස්ථාන, නිදහස් ස්ථාන තියෙන ඕන් තරම් ඒ තැන්වල ගිහිල්ලා බවුන් වඩන්ට හිත මෙහෙවන්න මේ කරුණු තේරුම් ගන්න, හඳුනා ගන්න කියන කාරණේ තමයි මෙතෙන්දී පැහැදිලි කරලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ. Thus spoke the Blessed One, satisfied the Venerable Chunda, rejoiced in the Blessed One's words. දුහඳුර මේක දේශනා කළා, චුන්දහර සතුටටපත් වුණා. The concluding verse added by the Theras of the First Council. එතකොට සංගායනාවේදී ස්වාමීන් වහන්සේලා එකතු කරපු ගාථාවක් මෙහි අන්තියට සඳහන් වෙලා තියෙනවා. Deep like the ocean of this Suttanta on effacement. මේ සල්ලේක සූත්‍රයේ හරියට සාගරයක් වගේ ගැඹුරුයි. Dealing with 44 items. මේක 44ක් කරුණු සඳහන් වෙනවා. Showing them in 5 sections. කරුණු 5ක් ඔස්සේ, කොටස් 5ක් ඔස්සේ ඒ 44 භාවිතාවට ගත හැකි මාර්ග දක්වලා තියෙනවා. මේක සාගරයක් වගේ ගැඹුරුයි කියලා සංගීතීකාරක භික්ෂුන් වහන්සේලා මේ සූත්‍රයේ අවසානයේදී සඳහන් කරලා තියෙනවා, උන්වහන්සේලාගේ ප්‍රකාශනයක් හැටියට. ඒතර ඒ කියන්නේ මේ එකයි මම කලින් සඳහන් කළේ, මේ සූත්‍රය සංගීතීකාරක භික්ෂුන් වහන්සේලාත් මේක සාගරයක් වගේ ගැඹුරුයි කියන අර්ථයෙන් මේකට දක්වලා තියෙන්නේ. ඒ තරම් ගෞරවයක්, සැලකිල්ලක් දක්වලා තියෙනවා. ඒ කියන්නේ මෙහි මේ යෙදෙන්න පුළුවන් කෙනෙකුට අතිවිශාල වශයෙන් තමන්ගේ කාලය, තමන්ගේ විවේක අවස්ථාවන් සෑම එකක්ම භාවිතා කරලා මේ සල්ලේක සූත්‍රය ඇසුරු කරගෙන ඒ ඔස්සේ තමන්ගේ සිත මෙහෙවන්න කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඊ타ත්ම වටිනා සූත්‍රයක් හැටියට භාවිතයට ගත හැකි, ප්‍රැක්ටිකලි අපිට භාවිතාවට ගත හැකි සූත්‍රයක් හැටියට මේ සූත්‍රය ඊ타ත්ම වටිනා සූත්‍රයක් බවට පත් වෙනවා. හොඳයි. සල්ලේක සූත්‍රයේ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ පමණයි. ඔබේ අදහස් හා යම් යම් දේවල් ඉදිරිපත් කරන්න කියන්න අවස්ථාව තියෙනවා දැන්. මේ සූත්‍රය අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් නැවත නැවතත් අපි සාකච්ඡා කරන එක හොඳ නිසා තමයි අපි නැවතත් ඒ ගැන අවධානයට ගත්තේ. මම හිතන්නේ ගැටලුවක් හැටියට කතා කරන්න දෙයක් නැතුව ඇති. නෑ අපි එහෙනම් මේ සල්ලේක සූත්‍රය අවසන් කරමු. ඔබට මොනවා හරි තියෙනවද ඊළඟ සූත්‍රයට යන්න කලින් කියන්න හෝ අදහස් ප්‍රකාශ කරන්න හෝ යම් කිසිවක්? ධර්මයේ සම්බන්ධයෙන් වෙන මොකුත් ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. එහෙමනම් මම ඊළඟ සූත්‍රයට යන්නම්. ස්වාමීන් වහන්සේ කොහොමද අත්වාදය දුරු කරන්නේ? අත්වාදයේද? එහේ. ඔව්. ඒ කියන්නේ මේකයි දැන් තමාට දැන් මේ ලෝකේ යමක් තියෙනවායි කියන
එක මත තමයි අපිට තමා පිළිබඳව මම ඉන්නවායි කියන එක පිළිබඳව අදහස එන්නේ සත් කියන කාරණය එහෙම නැත්නම් ස්ථාවර වූ දෙයක් ලෝකයේ තියෙනවායි කියන දැක්ම පදනම් කරගෙන තමයි මේ ඔය අදහස එන්නේ. එතකොට මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන එකක් තමයි මේ කාරණේ තමයි නිතරම ධර්මයේ හා නොඑක් සාකච්ඡාවලදී මේ කාරණේ එනවනේ. එතකොට දැන් මොකද අපි හැම කෙනෙක්ම මේ සම්මුතියක පිහිටලානේ වැඩ කරන්නේ. ඒ කියන්නේ අපිට පේන දේවල්, දකින දේවල්, ඇහෙන දේවල් මේ දේවල් ඔස්සේ තමයි අපි හැම විටම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ වගේම මෙමරි එකක් අපිට මෙමරි එකක් තියෙනවා. ස්මරණයක් සිහි කිරීමක් තියෙනවානේ. එතකොට ඒ මෙමරි එකේ අපේ පොඩි කාලේ ඉඳන් මේ දක්වා වෙච්ච ඔක්කොම සිදුවීම් ටික සිහි කරන්න පුළුවන්. එතකොට සිත වඩපු අයට පෙර ආත්ම භවයන් සිහිපත් කරන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේ මෙමරි එකත් ඒ වගේම මේ සම්මුති ලෝකයේ අපට ඇහැට කනට දිවට ශරීරයට දේවල් භාවිතා කරමින් අපි ඒවත් එක ඉන්වෝල්ව් වෙමින් පවතින නිසාත් කියන මේ කරුණු දෙකම මත අපි සෑම කෙනෙකුටම මේ කිසියම් මේ ස්ටෑන්ඩඩ් කිසියම් තියෙන ස්ථාවර වූ මේ ස්වභාවයක් පිළිබඳව ලෝකේ දේවල් හා එහි තියෙන සියලුම සත්වයන් හා ද්‍රව්‍යමය ලෝකය හා විඥානයේ මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම තියෙනවා කියන අර්ථයක් උඩ ඉඳන් තමයි අපි වැඩ කරන්නේ හැම වෙලෙම. ඒක එනවා අපිට. ඒක වළක්වන්න බෑ. මොකද ඇයි අර මෙමරි එක අපි භාවිතා කරනවා. මෙමරි එකත් එක්ක අපි නිතරම ඉන්නේ. ඒතකොට දන ගෑවෙත් මම වැටි නැගිට්ටෙත් මම ඇවිද්දෙත් මම දිව්වෙත් මම දැන් ඉන්නෙත් මම කියන අර්ථයෙන් අපි ඒක වළක්වන්න බෑනේ. ඒක මෙමරි එකක් එක්කනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් භාවිතා කරලා අපි මේ ලෝකේ දකිනවා අහනවා දැනෙනවා විඳිනවා දිට්ඨ සුත මුත කියන අවස්ථා තුනේදීම අපි ඒ කියන්නේ දකින දේවල් අහන දේවල් හා දැනෙන දේවල් කියන මේ අංශ තුනේදීම අපිට ඒවා එක්ස්පීරියන්ස් වෙනවනේ අත්දකින්නවනේ. එතකොට මෙමරි එකයි අත්දැකීමයි කියන මේ දෙකම භාවිතා වෙනකොට අපිට ඒවා තියනවා කියන අර්ථය එනවා. එතකොට තියනවා කියන අර්ථය ආවට තියනවා තමයි. ඒ තියෙන හින්දානේ අපි භුක්ති විඳින්නේ ආන්නේ දකින්න මේ තියෙන්නේ. නමුත් මේ තිබීම තියෙන එක නෑ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතෙන්දී අපි ධර්මානුකූලව අවබෝධ කරගන්න ඕනේ දේ තමයි මේ තියනවා කියලා කිව්වට මේවා තිබීමක් නෙමෙයි වෙනස් වෙමින් ඉදිරියට යෑමක් කියන එක. ඒ කියන්නේ මේ හැම දෙයක්ම මේ භෞතිකය අනිකුත් දේවල් විඥානය හෝ ඕනෑම දෙයක් බුදුහාඳුරු සාතිහාඳුරන්ට කිව්වෙත් ඒකනේ දේශනා කළේ. එතකොට මේවා තියනවා කියන අර්ථය අපි ගත්තොත් තමයි මේ පැටලිල්ල එන්නේ. ඒවා අර මම කිව්ව අර මෙමරි එකයි අපි එක්ස්පීරියන්ස් කිරීමයි කියන දෙක නිසා ඒවා තියෙනවා ඒ තියෙන ඒවත් එක්ක තමයි මම සම්බන්ධ වෙන්නේ කියන අර්ථය අපිට එනවා. ඒම ස්වභාවිකයි. ඒක තමයි හැටි. නමුත් ධර්මානුකූල විග්‍රහයේදී මේ එකක් සම්බන්ධයෙන්වත් තියනවා කියන අර්ථය ගන්න බෑ. ඒවා වෙනස් වෙමින් ඉදිරියට යන ප්‍රවාහී රටාවක් ඔස්සේ තමයි මේ භෞතිකය හා විඥානය කියන මේ ශක්තියන් කියන ඔක්කොම දේවල් පවතින්නේ කියන එක. එතකොට මෙන්න මේ කාරණය හඳුනා ගැනීමයි අපට අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ කාරණේ යම් කිසි කෙනෙක් හඳුනාගත්තොත් එයාට යම් නිදහස් මනසකින් යුක්තව අර අනිකුත් ලෝකයේ සංසිද්ධි දෙස භෞතිකය හා අනිකුත් සියලු ධර්මයන් සම්බන්ධයෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒකට විදර්ශනාව හුඟක් වුවමනයි නේද ස්වාමීන් වහන්සේ? ඔව් අවශ්‍යයි. ඒතකොට ඒක අපි මනවින් දකින්න ඕනනේ. විදර්ශනා ඥානයකින් අපි ඒක දකින්න ඕනේ මෙන්න මෙහෙම තමයි මේක වෙන්නේ කියලා. ඉතින් සම්මුති වශයෙන් මේකේ ලෝකේ දැන් බුදුරජාණන් වහන්සේ
මේ ආනන්ද හඳුනන්න මගේ සිවුර ගේන්න කියලා කියනකොට ඒ බුදුහාඳුනගේ මගේ සිවුර කියලා භාවිතා කරන්න ඕනනේ මගේ පාත්‍රය කියලා කියන්නේ නැතුව වෙන කාගේවත් පාත්‍රයක් ගෙනල්ලා හරියන්නේ නැහනේ. එතකොට ඒ නිසා මේ සම්මුති ලෝකයක ඒ දේවල් භාවිතා කරන්න කියන්න කතා කරන්න ඕනේ. අපි ඒවා මේක මගේ නෙමෙයි කියලා හැම වෙලේම ඔකත් නෙමෙයි මගේ නෙමෙයි කිව්වට එහෙම කියා අපි වෙහෙසටපත් වෙන්න ඕනේ. ඒ සම්මුති ලෝකයේ ඒක අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තට මේක ධර්මානුකූල විග්‍රහයේදී මේවා පරමාර්ථ වශයෙන් ගත්තාම එහෙම දේවල් නැහැ. මේක ප්‍රවාහී ගමනක යෙදෙන වෙනස් වීම ගොඩක තමයි අපි ඉන්නේ කියන එක තමයි මේ හඳුනා ගන්න ඕන දේ. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ තුන් සරණයි. හොඳයි ඕන වෙලාවක මොන හරි තිබුණොත් මේ කතා කරන්න. මම ඊළඟට මේ තෝරාගත්ත තවත් සූත්‍රයක් අපිට දැන් ටිකක් වෙලා ගිහිල්ලා මේ කතා කරන සූත්‍රයක් නිසා මේක ටිකක් කෙටි සූත්‍රයක් තෝරාගත්තා. සංයුත්ත නිකායේ සරකාණී සුත්ත. Who took to drink. මේක මියුරිස් ඕක් කැනල් කියලා මේ කෙනෙක් ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ. අපි අර නිතර කතා කරන බෝධි හාමුදුරු තානිස්සර හාමුදුරන්ගේ ට්‍රාන්ස්ලේෂන් එක නෙමෙයි. සංයුත්ත නිකායේ සරකාණී සුත්ත. at කපිලවස්තු මේ කපිලවස්තු නිදාන කියලා දක්වලා තියෙන්නේ කපිලවස්තු වෙච්ච සිද්ධියක් හැටියට. Now at that time Sarakani the Sakyan who had died was proclaimed by the Blessed One to be a stream winner, not subject to rebirth in states of war, assured of enlightenment. At this, a number of the Sakyans, whenever they met each other or came together in company, were indignant and angry and said scornfully, a fine thing, a marvelous thing. Nowadays, anyone can become a stream winner. If the Blessed One has proclaimed Sarakani, who died to be stream winner, assured of enlightenment, why Sarakani failed in his training and took to drink. කපිලවත්තු නිදාන තේනකෝපන සමයේන සරකානි සක්කෝ කාලංකතෝ හෝති සෝ භගවතා භ්‍යාකතෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති තත්‍ර සුදං සම්බහුලා සක්කා සංගම්ම සමාගම්ම උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති අච්චරියං වත බෝ අබ්බූතං වත බෝ එත්ත දානිකෝන සෝතාපන්නෝ භවිස්සති යත්‍රහි නාම සරකානි සරනානි කියලා සමහර තැන්වල ඉදිලා තියෙනවා සරකානි සක්කෝ කාලංකතෝ සෝ භගවතා භ්‍යාකතෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති සරකානි සක්කෝ සික්කා දුප්පල්ල මාපාදි මජ්ජපානං අපායිති.
එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ වැඩ සිටිද්දී වෙච්ච සිද්ධියක් මේ සූත්‍රයේ දක්වන්නේ සරකාණී කියලා ශාක්‍යයෙක් හිටියා. එයා මරණයටපත් වුණා. ඒ මරණයටපත් වුණායින් පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ සරකාණී සෝවාන් මේ බවට පත්වෙච්ච කෙනෙක් කියලා. එයා නැවත අපායට යන්නේ නැහැ. එයා මේ සම්බෝධි පරායනයි. ඒ කියන්නේ නිවන් අවබෝධය සඳහා සුදුසු මාර්ගයට පිවිසිච්ච කෙනෙක් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. සරකාණීගේ අභාවයෙන් පස්සේ. එම දේශනා කළාම මේ ප්‍රශ්නේදී ශාක්‍යෝ එකතු වෙලා ඒගොල්ලෝ හමු වෙච්ච වෙලාවලදී ඒගොල්ලෝ කිව්වා මේ බොහොම දෝෂාරෝපණ මුඛයෙන් ඒ වගේම අවඥා සහගතව හරි අద్భుත දෙයක්නේ හරි පුදුම දෙයක්නේ මේ දවස්වල සිද්ධ වෙන්නේ ඕනම කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සරකාණී සෝවාන් වෙලා කියලා එයා සම්බෝධි පරායන කෙනෙක් කියලා දේශනා කළා මේ සරකාණී මේ බිබී හිටිය මිනිස්සෙක්නේ බේබද්දෙක්නේ එතකොට මෙහෙම අයටත් පුළුවන් මේ සෝවාන් වෙන්නේ කියලා මේ ශාක්‍යෝ මේ කියන්න පටන් ගත්තා. එතකොට දැන් මේ සූත්‍රය මම මේ තේරුවේ එක්තරා මේ කාරණයක් නිසා මේක එක්තරා පණිවිඩයක් අපිට දෙනවා මේ සූත්‍රයෙන්. දැන් සරකාණී කියන ශාක්‍යයෙක් තමයි ඒ ශාක්‍යයා මේ බේබදු කමින් යුක්තව හිටියේ බොමින් හිටියේ බොහොම තදබල විදිහට මේ සුරාපානය කරන කෙනෙක් හැටියට ඇල්කොහොල් ගන්න කෙනෙක් හැටියට තමයි හිටියේ. ඉතින් එයාගේ මරණයෙන් පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කළාම සරකාණී සෝවාන් වෙච්ච කෙනෙක් කියලා. එතකොට මේ අධික විදිහට මත්පැන් බොමින් හිටපු පුද්ගලයෙක් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ එහෙම ඇසුරන්ස් එකක් දුන්නාම ඒ විදිහට පැහැදිලි කළාම දේශනා කළාම අනෙක් ශාක්‍යයන් ඔක්කොම වික්ෂිප්ත වුණා කලබලයටපත් වුණා කොහොමද මෙහෙම වෙන්නේ එහෙම වෙන්න පුළුවන්ද කියලා මේ වගේ බොමින් හිටපු කෙනෙක් මේ බීවට අබ්බැහි වෙච්ච කෙනෙක් ඒ වගේ තත්වයකට පත් වෙන්න පුළුවන්ද කියන අදහස අනික් අය තුල පැතිරෙන්න පටන් ගත්තා. Mahanama, the Sakyan reported this to the Buddha, who said, Mahanama, a lay follower who has for a long time taken refuge in the Buddha, the Dhamma and the Sangha, how could he go to the state of woe? And this can be truly said of Sarakani, the Sakyan. How could he go to states of woe? අතකෝ මහානාමෝ සක්කෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ මහානාමෝ සක්කෝ භගවන්තං ඒතදවෝච ඉද බන්තේ සරකාණි සක්කෝ කාලංකතෝ සෝ භගවතා භ්‍යාකතෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති තත්‍ර සුදම් බන්තේ සම්බවුලා සක්කා සංගම්ම සමාගම්ම උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති අච්චරියං වතකෝ අබ්භූතං වතකෝ එත්ත දානිකෝන සෝතාපන්නෝ භවිස්සති යත්‍රහි නාම සරකාණි සක්කෝ කාලංකතෝ සෝ භගවතා භ්‍යාකතෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති සරකාණි සක්කෝ සික්කා දුබ්බල්ලා මාපාදී මජ්ජපානං අපායීති. එතකොට බුදු පියාණන් වහන්සේ මහානාම ශාක්‍ය කියන්නේ මේ වෙන විට ශාක්‍ය වංශයේ හිටපු ප්‍රධානම ප්‍රභූ ශාක්‍යවරයෙක්. එතකොට මහානාම ශාක්‍ය බුදු පියාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා
මේ විදිහට මේ සරකානි අපායෙන් ගැලවුණේ කොහොමද කියන එක පිළිබඳව විමසනවා බුදුරජාණන් වහන්සේගෙන්. Mahanama, take the case of a man endowed with unwavering devotion to the Buddha, declaring he is the Blessed One, the Dhamma, the Sangha. He is joyous and swift in wisdom, one who has gained release by the destruction of the cankers. He has, by his own realization, gained the cankerless heart's release, the release through wisdom in this very life, and abides in it. The man is entirely released from the hell state, from rebirth as an animal. He is free from realm of hungry ghosts, fully freed from the downfall, the evil way, from states of woe. බුදුරජාණන් වහන්සේ මහානාම සාක්‍ය අමතලා දේශනා කරනවා යම් කිසි කෙනෙක් බුදු පියාණන් වහන්සේ පිළිබඳව අචල වූ ශ්‍රද්ධාවක් හිතේ ඇති කරගන්නවා නම් ඒ වගේම ධර්මයේ පිළිබඳ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ සම්බන්ධයෙන් ඒ බඳු අචල වූ ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා නම් මහා සංඝරත්නයේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැටියට උන්වහන්සේලා පිළිබඳව අචල වූ ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා නම් එයාගේ සිතේ ප්‍රමුදිතභාවය වැඩෙනවා. එයා ප්‍රඥාව කරා යෑමට අවශ්‍ය සුදුසුකම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. එයා විමුක්තිය ලැබීම සඳහා සුදුස්සෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ ආශ්‍රවයන් ප්‍රහීන කිරීම තුලින් එයාගේ විමුක්තිය ළඟා කර ගැනීම සඳහා යම් කෙනෙක් මේ ආශ්‍රවයන් ප්‍රහීන වෙනවා නම් ඒ තනත්තාගේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කියන මේ දෙක මෙලොවදීම ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එහි වාසය කරන්න ඒ භුක්ති විඳින්න එයාට අවස්ථාව ලැබෙනවා. යම් කිසි කෙනෙක් මේ තත්ත්වයට පත් වෙනවා නම් එයා සම්පූර්ණයෙන්ම අපායගාමී වීමෙන් මිදෙනවා කියලා. The man is entirely released from the hell state. ඒතර එයා අපාය කියන එකෙන් සම්පූර්ණයෙන්ම මිදෙනවා. එතකොට මේ තිරිසන් ලෝකේ හෝ එහෙම නැත්නම් പ്രേත පෙත්ති විශේෂක කියලා කියනවා. പ്രേත ලෝකේ ඉපදීම හෝ එහෙම නැත්නම් නිරේ ඉපදීම හෝ අසුරනිකායේ ඉපදීම හෝ කියන මේ කියන අහිතකර භවයන්හිදී ඉපදීම එයා ඒකින් වළකිනවා කියන කාරණේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට යම් කිසි කෙනෙක් බුදු පියාණන් වහන්සේ පිළිබඳවත් ධර්මයේ පිළිබඳවත් සංඝයා පිළිබඳවත් කිසියම් අචල වූ ශ්‍රද්ධාවකින් යුක්ත වෙනවා නම් මේ ආශ්‍රවයන් එයා ප්‍රහ කරනවා නම් දුරු කරගන්නවා නම් එතකොට ඒන් මිදුණු තැනැත්තා සද්ධා විමුක්ත ප්‍රඥා විමුක්ත කියන තත්වයන් යටතේ එයා සම්පූර්ණයෙන්ම අපායෙන් මිදුණු කෙනෙක් බවට ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙනවා කියලා. Take the case of another man. He is endowed with unwavering devotion to the Buddha, the Dhamma, and the Sangha. He is joyous and swift in wisdom, but has not gained release. Having destroyed the 5 lower fetters, he is reborn spontaneously, where he will attain Nibbana without returning from the world. That man is entirely released from states of woe. Yoso Mahanama Digarattang Upasako Buddhan Saranangato Dhamman Saranangato Sangan Saranangato So Katang Vinipatang Gachaya Yang He Tang Mahanama Samma Vadamano Vadaya
දීඝරත්තං උපාසකෝ බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝති සරකානි සක්කං සම්මා වදමානෝ වදෙය්‍ය සරකානි මහානාම සක්කෝ දීඝරත්තං උපාසකෝ බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ සෝ කතං විනිපාතං ගච්ඡේය ඉද මහානාම ඒකච්චෝ පුද්ගලෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ඉතිපිසෝ භගවා අපේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ධම්මේ සංගේ කරන භාස පඤ්ඤෝ ජවන පඤ්ඤෝ විමුක්තියාච සමන්නාගතෝ සෝ ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති අයම්පිකෝ මහානාම පුද්ගලෝ පරිමුත්තෝ නිරයා පරිමුත්තෝ තිරච්ඡාන යෝනියා පරිමුත්තෝ පෙත්තිවිසයා පරිමුත්තෝ අපාය දුක්ඛති විනිපාතෝ ඉදපන මහානාම ඒකච්චෝ පුද්ගලෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ඉතිපිසෝ භගවා සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ධම්මේ සංගේ භාසපඤ්ඤෝ ජවන පඤ්ඤෝ නච විමුක්තියා සමන්නාගතෝ සෝ පංචන්නං ඕරම් භාගියානං ඒක අපි ඊළඟට කියමු හරි take the case of another man he is endowed with unwavering devotion to the Buddha Dhamma and Sangha he is joyous and swift in wisdom but has not gained release having destroyed the 5 lower fetters එතකොට මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා පිළිබඳව එයා ප්‍රසාදයේ තියෙනවා නම් take the case of another man. He is endowed with the unwavering devotion to the Buddha, Dhamma and Sangha. He is joyous and swift in wisdom, but has not gained release. Having destroyed the 5 lower fetters, he is reborn spontaneously, where he will attain Nibbana without returning from the world. That man is entirely released from states of woe. තවත් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා පිළිබඳව අවිච්ඡ ප්‍රසාදය එහෙම නැත්නම් අචල ශ්‍රද්ධාවකින් යුක්ත නම් එතකොට එයා ඕරම්භාගිය සංයෝජන එයාගෙන් දුර වෙලා තියෙනවා නම් එතකොට එයාගෙන් ඉවත් වෙලා තියෙනවා නම් ඒ සංයෝජන ඕරම්භාගිය සංයෝජන එතකොට ඒ තැනත්තා අනාගාමී තත්වයට නිබ්බාන without returning from that world එතකොට එයා අනාගාමී තත්වයට ආපහු නොවන තත්වයකට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා take the case of another man he is endowed with unwavering devotion to the Buddha the Dhamma the Sangha but he is not joyous in wisdom and has not gained release. Yet by destroying these 3 fetters and weakening lust, hatred and delusion, he is one returner who will return once more to this world and put an end of suffering. The man is entirely freed from states of war. ඉදපන මහානාම ඒකච්චෝ පුද්ගලෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ඉතිපිසෝ භගවාරං දේවනුසා බුද්ධෝ භගවාති ආසපන්නෝ ජවනපන්නෝ නච විමුක්තියා සමන්නාගතෝ සෝ පංචන්නං ඕරම් භාගියානං පරික්ඛයා උපපාතිකා හෝති තත්ස පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකෝ අයම්පිකෝ මහානාම පුද්ගලෝ පරිමුත්තෝ නිරයා පරිමුත්තෝ තිරච්ඡාන යෝනියා පරිමුත්තෝ පෙත්තිවිසයා පරිමුත්තෝ අපාය දුක්ඛති විනිපාත ඉදපන මහානාම ඒකච්චෝ පුද්ගලෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ඉතිවිසෝ භගවා සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ආසපඤ්ඤෝ ජවන පඤ්ඤෝ නච විමුක්තියා සමන්නාගතෝ සෝ තින්නම් සංයෝජනානං පරික්ඛයා රාග දෝෂ මෝහානං තනුත්තා සකදාගාමි හෝති
සකිදේව ඉමන් ලෝකං ආගන්තුවා දුක්ඛස්සන්තං කරෝති අයම්පිකෝ මහානාම පුද්ගලෝ පරිමුත්තෝ නිරයා පරිමුත්තෝ තිරච්ඡාන යෝනියා පරිමුත්තෝ පෙත්තිවිසයා පරිමුත්තෝ අපාය දුක්ඛති විනිපාත. ඒතර යම් කිසි කෙනෙක් මේ කියන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහය පිළිබඳව ඇති කර ගන්නා වූ මේ ප්‍රසාදයෙන් කටයුතු කරනවා නම් ඒ තැනැත්තා මේ සංයෝජන තුනක් ප්‍රහාණය කිරීමෙන් ඒ වගේම එයා මේ රාගය, ද්වේෂය, මෝහය කියන තත්වයන් දුරු කිරීම තුලින් ඒ තැනැත්තා වරක් පැමිණෙන නැත්නම් සකෘදාගාමි බවට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ තැනැත්තත් අපායගාමී වෙන්නේ නැහැ කියලා. ඒතර අනාගාමී තත්වයට පත් වෙන එක්කෙනත් අපායගාමී වෙන්නේ නැහැ. සකෘදාගාමි තත්වයට පත් වෙන එක්කෙනත් අපායගාමී වෙන්නේ නැහැ කියලා. Take the case of another man. He is endowed with unwavering devotion to the Buddha, the Dhamma, the Sangha, but he is not joyous in wisdom and has not gained release. Yet by destroying 3 fetters, he is a extreme winner, not subject to rebirth in states of woe. Assured of enlightenment, that man is entirely freed from a state of woe. ඉදපන මහානාම ඒකච්චෝ පුද්ගලෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ඉතිපිසෝ භගවාරං සත්තා දේවනුසානම් බුද්ධෝ භගවාති ආසපඤ්ඤෝ න ජවන පඤ්ඤෝ න විමුක්තිය සමන්නාගතෝ සෝ තින්නම් සංයෝජනානම් පරික්ඛය සෝතාපන්නෝ හෝති අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති අයම්පිකෝ මහානාම පුද්ගලෝ පරිමුත්තෝ නිරයා පරිමුත්තෝ තිරච්ඡාන යෝනියා පරිමුත්තෝ පෙත්තිවිසයා පරිමුත්තෝ අපාය දුක්ඛති විනිපාත. එතකොට යම් කිසි කෙනෙක් මේ සංයෝජන තුන ප්‍රහාණය කිරීම නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහය කෙරෙහි තියෙන අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තව මේ සංයෝජන තුන ප්‍රහාණය කරනවා නම් ඒ තැනත්තා සෝවාන් තත්වයට පත් වෙන ස්ත්‍රීම් වෙන කෙනෙක් බවට පත් වෙනවා. නැවත එයා අපායගාමී වෙන්නේ නැහැ. එයා සම්බෝධි පරායන වෙනවා. නියත වශයෙන්ම අවබෝධයට පත් වෙන පුද්ගලයෙක් බවට සම්බෝධි පරායන කියලා කියන්නේ නියත වශයෙන්ම සත්‍ය දැකීම සඳහා නිර්වාණ අවබෝධය ලැබීම සඳහා සුදුසුකම් ඇති ඒ මගට පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා. සම්පූර්ණයෙන්ම එයා අපායෙන් මිදෙච්ච කෙනෙක් බවට පත් වෙනවා කියලා මහානාම සාක්‍යයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. Take the case of another man. He is not even endowed with unwavering devotion to the Buddha, the Dhamma, the Sangha. He is not joyous and swift in wisdom and has not gained release. But perhaps he has 3 things: the faculty of faith, the energy, of mindfulness, of concentration, of wisdom, and the things proclaimed by the Tathagata are moderately approved by him with insight. That man does not go to the realm of hungry ghosts, to the downfall, to the evil way, to a state of woe. ඉදපන මහානාම ඒකච්චෝ පුද්ගලෝ න හේවකෝ බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති න ධම්මේ න සංඝේ න හාසපඤ්ඤෝ න ජවනපඤ්ඤෝ නච විමුක්තියා සමන්නාගතෝ අපි චස්ස ඉමේ ධම්මා හොಂತಿ සද්දින්ද්‍රියං විරීන්ද්‍රියං සතීන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං තථාගතප්ප වේදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසෝ නිජ්ජානං කමන්ති අයම්පිකෝ මහානාම පුද්ගලෝ ආගන්තා නිරයං අගන්තා තිරච්ඡාන යෝනින් අගන්තා පෙත්තිවිසයන් අගන්තා අපායන් දුග්ගතින් විනිපාත. මෙතන ඊළඟට දේශනා කරනවා අර දැන් ඉස්සෙල්ලා කිව්වේ අපි අනාගාමි සකෘදාගාමි සෝවාන් කියන තත්වයන් පිළිබඳවනේ කලින් කතා කළේ. මේ මාර්ග ඵලයන් පිළිබඳවනේ.
ඊළඟට take the case of another man තවත් පුද්ගලයෙක් ගැන කතා කරනවා බුදුරජාණන් වහන්සේ. He is not even endowed with unwavering devotion to the Buddha. එතකොට එයා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අචල වූ ශ්‍රද්ධාවකුත් එයාගේ නැහැ. He is not even endowed with unwavering devotion to the Buddha. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අචල ශ්‍රද්ධාවක් නැහැ. ධම්මයන් සංඝ. එතකොට ධර්මයේ සංඝයාව පිළිබඳවත් අචල වූ ශ්‍රද්ධාවක් එයාගේ නැහැ. He is not joyous and swift in wisdom and not has not gained release. එතකොට එයා මේ සිත ප්‍රමුදිත වීමක් එහෙම නැත්නම් ප්‍රඥාව කරා යොමු වෙච්ච ස්වභාවයකුත් එයාගේ නැහැ. gain release. එහෙම ඒ වගේ විමුක්තිදායක වූ මාර්ගයකට අවතීර්ණ වෙලත් නැහැ. But perhaps he has these things. නමුත් එයාට මෙන්න මේ කියන දේවල් තියෙනවා. The faculty of faith, of energy, mindfulness, concentration, of wisdom. එතකොට සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. මෙන්න මේ ටික එයාට තියෙනවා. දැන් එයාට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවිච්ඡ ප්‍රසාදයකුත් නැහැ, ධර්මයේ සංඝයා ගැන අවිච්ඡ නොසැලෙන ශ්‍රද්ධාවකුත් කියලාත් නැහැ. ඒ වගේම එයාගේ සිතේ කුසලයෙන් මිදුණු ප්‍රමුදිත භාවයක්, ඒ වගේම ප්‍රඥා මූලික කරගෙන විමුක්තිය කරා යන ක්‍රමයකුත් එයාගේ එහෙම පේන්නත් නැහැ. නමුත් එයා තුළ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්ම ටික එයා ළඟ තියෙනවා. And the things proclaimed by the Tathagata are moderately approved by him with insight. තවත් සුසුකමක් එයාගේ තියෙනවා. And the things proclaimed by බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සම්බන්ධයෙන් එයා යම් කිසි ආකාරයක හඳුනා ගැනීමක් එයා තුළ තියෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව හඳුනා ගැනීමක් එයා ළඟ තියෙනවා. That man does not go to the realm of hungry ghosts, to the downfall, to the evil way, to the state of war. එතකොට එබඳු මේ සුදුසුකම් ටික තියෙන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සම්බන්ධයෙන් එයාගේ කිසියම් ආකාරයක හඳුනා ගැනීමක් දකින්න තියෙනවා. ඒ නිසා එයා අර සතර අපායට වැටෙන්න හේතු වෙන්නේ නැහැ. එයා මේ ප්‍රේත තිරිසන් නරක අසුර කියන මේවට වැටෙන්න හේතු වෙන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් අර එයා තුළ බුදු පියාණන් වහන්සේ පිළිබඳව නොසැලෙන ශ්‍රද්ධාවකුත් නැහැ, ධර්මය හා සංඝයා පිළිබඳව විශේෂ ශ්‍රද්ධාවකුත් නොසැලෙන ශ්‍රද්ධාවක් නැහැ. ඒ වගේම විමුක්ති මාර්ගයට අවතීර්ණ වීමකුත් ප්‍රඥාවෙන් එහෙමත් නැහැ. නමුත් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම එයා ළඟ මේ ක්‍රියාත්මක වෙනවා. ඒතර එසේ ක්‍රියාත්මක වෙනවා නම් යම් කිසි කෙනෙක් තුළ ඒ තැනත්තා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධහම පිළිබඳව කිසියම් උනන්දුවක් දක්වනවා නම්, හඳුනා ගැනීමක් ඇති කර ගන්නවා නම් ඒ තැනත්තා මේ අපායගාමී වෙන්න හේතු වෙන්නේ නැහැ කියන එක තමයි මෙතෙන්දි දේශනා කරන්නේ. එතකොට මේ පංච ඉන්ද්‍රිය පංච බල කියලා හඳුන්වන ඉන්ද්‍රිය ධර්ම හා බල ධර්ම හැටියට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පහ ධර්මයේ සඳහන් වෙනවා. මොකද එතෙන්දී නිවැරදි දේ, හරි දේ පිළිබඳව විශ්වාසය ඇති කර ගැනීම, ඒ සම්බන්ධයෙන් උනන්දු වෙන ස්වභාවය, ඒ සම්බන්ධයෙන් සිත මෙහෙවන ස්වභාවය, ඒ සම්බන්ධයෙන් සිත සමාධි එකඟ වෙන ස්වභාවය, ඒ වගේම ප්‍රඥාව වැඩෙන ලක්ෂණයන් කියන මේ කියන ලක්ෂණ යම් කිසි කෙනෙක් ළඟ ඇති වෙන්න හේතු වෙනවා බුදු පියාණන් වහන්සේගේ දහම යම් ආකාරයකින්
හඳුනාගෙන ඒ දහමට යම් ප්‍රමාණයකට අනුගත වෙනකොට එයා තුළ නොසැලෙන ශ්‍රද්ධාවක් නැති වෙන්න පුළුවන්. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේගේ දහම පිළිබඳව ඇතිවන යම් ආකාරයක හඳුනා ගැනීමක් එයාගේ සිත තුළ ඇති වෙනවා නම් එයා අපායගාමී නොවෙන්න හේතු වෙන පසුබිමක් එයා තුළ සකස් වෙනවා. Take the case of another man. He is not even endowed with unwavering devotion to the Buddha, the Dhamma, the Sangha. He is not joyous and swift in wisdom and has not gained release. But he has just these things: the faculty of faith, of energy, of mindfulness, of concentration, of wisdom. Yet if he has merely faith, merely affection for the Tathagata, that man too does not go to states of woe. ඉදපන මහානාම ඒකච්චෝ පුද්ගලෝ නහේවකෝ බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති න ධම්මේ න සංඝේ න ආසපඤ්ඤෝ න ජවනපඤ්ඤෝ නච විමුක්තිය සමන්නාගතෝ. මේ බහුල වූ ප්‍රඥාවක් හා තියුණු ප්‍රඥාවක් කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. එතකොට එහෙම ප්‍රඥාවකුත් මේ තැනත්තාට නැහැ. එතකොට එහෙම ප්‍රඥාවක් නැතුව වුණත් හෙලෝ හරි මම වැඩසටහනක ඉන්නේ ඔන්ලයින් එකේ විජේසන්දට කියන්නේ. හරි එතකොට ඒ විදිහේ මේ අවිච්ඡප්ප්‍රසාදයකුත් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් නැහැ. මේ එතකොට ඒ වගේ විශේෂ වූ ප්‍රඥාවකුත් එයාගේ නැහැ. හලෝ මම වැඩසටහනක මම ඔන්ලයින් වැඩසටහනක ඉන්නේ. තව පැයකින් විතර ගන්න. එතකොට මේ he is not even endowed with the unwavering devotion to the Buddha, Dhamma and Sangha. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අචල වූ ශ්‍රද්ධාවකුත් ධර්මය හෝ සංඝයා සම්බන්ධයෙන් අචල ශ්‍රද්ධාවකුත් නැහැ. He is not joyous and swift in wisdom and has not gained release. ඒතර එයා තුළ මේ විශේෂ ප්‍රමුදිත භාවයක් හා ප්‍රඥාව කෙරෙහි යොමු වීමක් කියන එකත් විමුක්ති මාර්ගගත වීමක් කියලාත් නැහැ. But he has just these things. නමුත් එයාට තියෙනවා the faculty of faith, of energy, and mindfulness, of concentration, of wisdom. එතකොට එයාට මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ කියන දේවල් ටික තියෙනවා. He is yes, yet if he has merely faith, merely affection to the Tathagata, that man too does not go to the state of woe. එතකොට එයා තුළ මේ එක්තරා විදිහක ශ්‍රද්ධාවක් බුදු පියාණන් වහන්සේ පිළිබඳව මේ ධර්මයේ සඳහන් කරන ප්‍රේම මාත්‍රයක් කියලා. උන්වහන්සේ පිළිබඳව කිසියම් අගයක්, උන්වහන්සේ පිළිබඳව කිසියම් විශ්වාසයක් තථාගතේ චස්ස සද්ධාමත්තං හෝති ප්‍රේම මත්තං කියන මේ වචන දෙක දක්වලා තියෙන්නේ. එතකොට එයා තුළ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කිසියම් ආකාරයක ශ්‍රද්ධාවක් හා ප්‍රේම මාත්‍රයක් පමණයි එයා ළඟ තියෙන්නේ. එතකොට එහෙම තියෙන කෙනාත් මේ නිරයට වැටෙන්නේ නැහැ. ප්‍රේත තිරිසන් නරක අසුර කියන නිරයට වැටෙන්නේ නැහැ කියන එක තමයි මෙතෙන්දී පැහැදිලි කරන්නේ.
Why Mahanama? If these great saltaries could distinguish what is well spoken from what is ill spoken, I would proclaim these great saltry to be stream winners, bound to enlightenment, how much more so than Sarakani, the Sakyan, Mahanama, Sarakani, the Sakyan fulfilled the training at the time of death. එතකොට මහානාම බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මහානාම මේ තියෙන සල්ගහට යම් කිසි හැකියාවක් තියෙනවා නම් සුභාසිතය හා දුර්භාසිතය පිළිබඳව කිසියම් වැටහීමක් ඇති කරගන්න මේ සල්ගහට යම් කිසි හැකියාවක් තියෙනවා නම් ඒ සල්ගහ පවා මේ සෝතාපන්න භාවයට පත් වෙනවා කියලා. එතකොට සාමාන්‍ය මිනිස්සෙක් සම්බන්ධයෙන් කවර කතාවද කියන එක. එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලෙක් සම්බන්ධයෙන් කියන්න ඕනද කියලා. කියන්නේ මේ සල් ගහට මේ සාල වෘක්ෂය ගහ පෙන්නලා යුන්දහඳුරන්ට දේශනා කරනවා මේ සල් ගහට උනත් සුභාසිතේ දුර්භාසිතේ පිළිබඳව කිසියම් හඳුනා ගැනීමක් ඇති කරගන්න පුළුවන් නම් ඒ සල් ගහත් මේ සෝතාපන්න භාවයට පත් වෙන්න පුළුවන් කියලා. එතකොට එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සෙක් සම්බන්ධයෙන් මම කියන්න ඕනද කියන එක තමයි මෙතෙන්දි කියන්නේ. ආගන්තු අපායන් දුක්ඛති විනිපාත. ඉමේචේපි මහානාම මහාසාලා සුභාසිතං දුබ්භාසිතං ආජානෙය්‍යුං ඉමේචාහං මහාසාලේ ව්‍යාකරෙය්‍ය සෝතාපන්නෝ අවිනිපාත ධම්මා නියතා සම්බෝධි පරායනාති කිමංගං පන සරකානින් සක්කං සරකානි මහානාම සක්කෝ මරණ කාලයේ සික්කං සමාධීති චතුත්. එතකොට මේ සරකානි ශාක්‍යයා මේ බොමින් හිටපු කෙනෙක් වුණාට එයාගේ අභාවයට කලින් මරණයට පත් වෙන්න කලින් එයා මේ බුදු පියාණන් වහන්සේ ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳවත් අචල වූ ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් බවට පත් වුණා. ඒ ඊට අදාළ වූ මානසික හැඩගැසීම එයාගේ සිත සකස් වීම කියන එක ඒ අවස්ථාව වෙනකොට පත් වෙලා හිටියා කියන එක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ කියන්නේ යම් කිසි කෙනෙක් අර දැන් සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ සෝතාපන්න භාවයට පත් වුණාම එයා අපායගාමී වෙන්නේ නැහැ කියන එකනේ සාමාන්‍යයෙන් අපි නිතර කතා කරන කියන කාරණේ. එතකොට ඊටත් ඉක්මවා ගිහිල්ලා මේ සරකාණි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් බුදු පියාණන් වහන්සේ පිළිබඳව යම් ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තත් එයා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ලක්ෂණ වලින් යුක්ත නම් ඒ තැනත්තාට අපායගාමී නොවි ඉන්න සුදුසුකම් ලැබෙනවා කියන එක. එතකොට මෙතන මේ පහ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ කරුණු පහ. එතකොට ඉන්ද්‍රිය ධර්ම හැටියට බල ධර්ම හැටියට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල දැක්වෙන මේ කරුණු පහ සුවිශේෂ වශයෙන් දැක්වෙනවා මෙතෙන්දී. ඒ කරුණු පහත් සමගම බුදු පියාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබීමත් මේ අපාගාමී නොවි ඉන්නට හේතු වෙනවා කියන එක. එතකොට ශ්‍රද්ධාව කියලා මේ කතා කරන එක අපිට විශ්වාසයේ පැහැදීම කියන එක. එතකොට ඒ විශ්වාසයේ පැහැදීම ඇති වෙන්නේ අකුසලයෙන් මිදීම සඳහා සුදුසු පසුබිමක් පරිසරයක් ගොඩනගෙනවා. මේ ශාස්ත්‍රඥ වහන්සේගේ දේශනය මත
අකුසලයෙන් මිදිලා කුසලෙහි පිහිටන්ඩ තමන්ට සුදුසු මාර්ගයක් ලැබෙනවා කියන අර්ථය තමයි එතෙන්දී එන්නේ. එතකොට ඒ ඔස්සේ සිත මෙහෙවන්ට ක්‍රියාත්මක වෙන්න තියෙන ඕනෑකම උනන්දුව විරිය. ඒ ඔස්සේ සිත මෙහෙවන්ට තියෙන උනන්දුව සතිය. එතකොට ඒ මෙහෙවන සිහියෙන් යුක්තව යම් යම් කරුණවල එකඟතාවයක් එහෙම නැත්නම් ස්ථාවර භාවයට පත්වීමක් වෙන්න පුළුවන්කම තමයි සමාධිය වෙන්නේ. එතකොට එසේ යහපතෙහි කුසලයේහි නිවැරදිෙහි සිත තහවුරු වෙනකොට ඒක ප්‍රඥාවට මඟ සලසන කාරණයක් බවට පත් වෙනවා. හැම වෙලේම නිවැරදි දෙෙහි මනවින් පිහිටනවා කියන එක සමාධි වෙනවා කියන එකේ තේරුම මේ පංච ඉන්ද්‍රිය ඒවා ඉන්ද්‍රිය හැටියට දක්වන්නේ මේවා සක්‍රීය ස්ථාන හැටියට. ඒ කියන්නේ ප්‍රොසෙස් වෙනවා, ක්‍රියාත්මක වෙනවා කියන අර්ථයෙන්. එතකොට ඒ ක්‍රියාකාරීත්වය යම් කිසි කෙනෙකුට තුළ පැහැදිලිව හොඳින් ක්‍රියාත්මක වෙනකොට ඒවා ඒ පුද්ගලයා තුළ බලයක් බවට පත් වෙනවා. ඒ නිසා බල ධර්ම බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක ඔහුගේ හිමිකමක් බවට පත් වෙනවා, අයිතියක් බවට පත් වෙනවා. ඒ අයිතියක් බවට පත් වුනහම ඒ අයිතිය තමන්ගේ හිමිකමක්. එතකොට ඉන්ද්‍රිය ධර්ම හා බල ධර්ම හැටියට දක්වන්නේ ඒ නිසා. ඒතර යම් කිසි කෙනෙක් ඒ තියෙන සුදුසුකම් ලැබුවොත් එයාට අපායගාමී නොවී ඉන්න අදාළ සුදුසුකම ලැබෙනවා කියලා තමයි මේ සර්කාණි සූත්‍රයේදී දක්වන්නේ. එතකොට අපිට පේනවා මෙතෙන්දී මේ සූත්‍රයේ මම විශේෂකට ගත්තේ අපිට මේ ආර්ය මාර්ගයේහි ගමන් කිරීම කියන එකේදී යම් කෙනෙක් මේ දහම් මාර්ගයට අවතීර්ණ වෙනකොට බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට මනවින් පිළිගන්නකොට උන්වහන්සේගේ දහම නිරවුල්ව පැහැදිලිව දේශනා කරපු දහමක් විමුක්ති මාර්ගයට අදාළ වූ දහම තමයි ඒ තියෙන්නේ කියලා හිතනකොට ඒ දහම පැහැදිලි කරලා දෙන කියා දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැටියට මහා සංඝරත්නය පිළිගන්නකොට ඒ සිත තුළ අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. එතකොට ඒක ඊ타ත්ම සරල මට්ටමේදී උනත් අර්ථ සම්පන්නයි කියන එක තමයි මෙතෙන්දි කියන්නේ. ඒ කියන්නේ ඒක ඉහළමම තත්වයේදී අර මාර්ගඵල තත්වයන්ට කියලා කැංකස් ඉවත් කරගන්න ආශ්‍රවයන් ප්‍රහාණය කරගෙන මට්ටමට යන්න පුළුවන්. ඊට මෙහාදී මේ රාග දේශ මොහ දුරු කරගන්න මට්ටමට මේ ශක්තිමත් වෙන්නත් පුළුවන්. ඊටත් මෙහා සරල මට්ටමකදී අර බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වෙන ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් පදනම් කරගෙන ඒ දහම පිළිබඳව ඇති කරගන්නා විශ්වාසය සහිතව ඉන්න කෙනෙක් නම් එසේ ඉඳීමත් ඒ තැනැත්තාට අපායෙන් මිදීම සඳහා හේතු සාධක වෙන කාරණයක් කියන එක පැහැදිලි කරනවා. ඒ නිසා සරකාණි මේ බීමතින් හිටපු එක්කෙනෙක් බමින් හිටපු කෙනෙක් වුණාට එයාගේ ඒ දුර්ලභකම තිබුණත් එයා තුළ අර බුදු පියාණන් වහන්සේ ධර්මයේ සංගයා පිළිබඳව ඇතිවෙච්ච ප්‍රසාදය මනවින් තිබුණු නිසා එයා අපායගාමී නොවන කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍ය